ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. කොරෝනා වෛරසය 99.9% දක්වා විනාශ කිරීමට උපකාරී වන Surf Excel Hygiene Boosters. අද 2021 ජනවාරි 18 සඳුදා සිරස්තල. රාජ්‍ය ඇමති පියල් නිශාන්තටත් කොවිඩ්. පසුගිය දිනවල උත්සව රැසකටත් ගිහින් ආශ්‍රිතයෙකු වූ ඇමති GL ස්වයං නිරෝධායනයට. මෙරට කොවිඩ් රෝගීන් 53,000 පනි. තවත් මරණ 6ක් සමග මුළු කොවිඩ් මරණ 270 තෙක් ඉහළට. කොවිඩ් මැද කොටස් වෙළඳපොළෙන් වාර්තාවක්. සියලු කොටස් මිල දර්ශකයේ ඉතිහාසයේ ඉහළම අගේ අද. තනි දිනක් තුල වැඩිම ගනුදෙනු ගණනක් අද වාර්තා වෙයි. පසුගිය ආණ්ඩුව සමයේ නිලධාරියෙකු සේවය නිවත් කිරීමක් සම්බන්ධයෙන් පූජිත් ජයසුන්දරට එරෙහිව අධිකරණ නියෝගයක්. රුපියල් 25,000ක් පෞද්ගලික මුදලින් ගෙවන්නයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි. විදෙස් ආයෝජන නැතිව නැගෙනහිර ජැටිය සංවර්ධනය කළ හැකි වරාය ඉංජිනේරුවන් කියයි. ආයෝජනයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ටර්මිනල් එකෙන් 3න් එකක් පරිහරණය කරන්න පුළුවන්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගින්. රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට COVID-19 වෛරසය වැළඳී ඇතැයි අද තහවුරු වුණා. වෛරසය වැළඳුණු සිව්වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ පියල් නිශාන්ත මහතායි. මේ අතර අද දිනේදීත් කොවිඩ් ආසාදිතයන් 627 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශාවින්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට COVID-19 වෛරසය වැළඳී ඇතැයි අනාවරණ වූයේ ඒ මහතා තමන්ට මතු රෝග ලක්ෂණ හේතුවෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට සිය නිවසේදී අද යොමු වූ අවස්ථාවේදී. ඔහුගේ බිරිඳට සහ දියණියටද වෛරසය වැළඳී ඇතැයි එහිදී තහවුරු වී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය GL පීරිස් මහතා පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග ස්වයං නිරෝධායනයට යොමුව සිටිනවා. සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා PCR පරීක්ෂණයක් සඳහා යොමු වී තිබූ අතර ඔහුට කොවිඩ් ආසාදනය වී නොමැති බව ඉන් තහවුරු වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකුට සහ පාර්ලිමේන්තුවේ වෙනත් අංශවල 9 දෙනෙකුට කොවිඩ් වෛරසය වැළඳී ඇති පසුබිමක පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද රැස් වුණා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගේද සහභාගීත්වයෙන් හෙට සිට සිකුරාදා දක්වා මෙම සතිය තුළ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණද සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇත්තේ පාර්ලිමේන්තුවේ සභාවාර අඩකට පමණක් සීමා කරන ලෙසයි. ඒ අනුව මෙම සතිය තුළ ඉතිරි දින 4න් හෙට සහ අනිද්දා පමණක් පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයින් 8 දෙනෙකුටද කොවිඩ් වෛරසය වැළඳී තිබෙන අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් 74 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. වැල්ලවාය මූලික රෝහලේ සැකසහිත රෝගීන් ඇතුළත් කිරීමේ වාට්ටුවට ඇතුළත් කළ 31 හැවිරිදි කාන්තාවක් අද එම වාට්ටුවෙන් පලා ගොස් තිබුණා. ඇයව PCR පරීක්ෂණයක් සඳහා යොමු කර තිබූ අතර එහි වාර්තා ලැබීමට පෙර ඇය මෙලෙස පලා යාමත් සමග ඇයව දැඩි පරිශ්‍රමයකින් අල්ලා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලයට සිදු වුණා. ඔළුවට බලමු තාක. එන්න අයියා අර අයියා. මේ අයියා. ග්ලව්ස් දාලා ඉන්නේ. මම ග්ලව්ස් ගන්න. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මාස 3ක් තාවකාලිකව නවතා දමා තිබූ දුරගමන් සේවා දුම්රිය කිහිපයක් අද යලි ආරම්භ කෙරුණා. ඒ අනුව ගල්කිස්සේ සිට කංකසන්තුරේ දක්වා ධාවනය වන යාල්දේවී දුම්රිය, කොළඹ කොටුව සහ කංකසන්තුරේ දක්වා ධාවනය වන උත්තරදේවී දුම්රිය සහ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන පොඩිමැණිකේ දුම්රිය අද සාමාන්‍ය පරිදි ධාවනයට කර තිබුණා. එළඹෙන 25 වනදා සිට සියලු දුරගමන් සේවා දුම්රිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. The big story.
බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. මේ අතර තවත් කොවිඩ් මරණ 6ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද පස්වරුවේ තහවුරු කිරීමත් සමග මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 270 දක්වා ඉහළ ගියා. කොළඹ 3 ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්, මෝතර ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ජීවත් වූ පුද්ගලයෙක් කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් මිය ගොස් තිබෙනවා. එමෙන්ම දකුණු කළුතර පදිංචිව සිටි 65 හැවිරිදි පුද්ගලයෙක් කොවිඩ් නියුමෝනියාවෙන්ද දෙහිවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කොවිඩ් ආසාදනය නිසා ඇති වූ බ්‍රොන්කෝ නියුමෝනියාවෙන්ද මියගිය බවට වාර්තා වනවා. රත්නපුර පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකුද කොවිඩ් නියුමෝනියාව නිසා මිය ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. කිසිදු විදේශ ආයෝජනයකින් තොරව වසර 2කමාරක් තුළ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කර අවසන් කිරීමේ වගකීම තමන් බාර ගන්නා බව වරාය ඉංජිනේරු සංගමය පවසනවා. ඊට අදාළ සවිස්තර වාර්තාවක් එළඹෙන 20 වෙනිදා ඊට අදාළ කැබිනට් කමිටුවට ඉදිරිපත් කරන බවද අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි නියෝජිතින් සඳහන් කළා. ආයෝජනයක් කියන්නේ ආයෝජනය කරන්න ඕනේ කියන්නේ සාමාන්‍යයෙන් අපිට කරන්න බැරි දෙයකට. ඒ වගේම ආයෝජනයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි මේ ටර්මිනල් එකෙන් තුනෙන් එකක් පරිහරණය කරන්න පුළුවන් දැනට තියෙන ක්‍රේන් තුනෙන්. එතකොට මේකෙන් අපිට ලබා ගන්න පුළුවන් ආදායම වසරකට ඩොලර් මිලියන 50කට වඩා වැඩි. දැනට වර්ධනය වෙද්දී 250කට වඩා වැඩි ප්‍රමාණයක් අපිට මේක ආදායමක් උපදවන්න පුළුවන්. අපි දැන් දීලා තියෙනවා ආයෝජනය කරන්න කියලා තෙල් ටැංකි ටික ඉන්දියන් සමාගමකට තිබුණා මලේ. අදට අපිට තෙල් ටැංකි වලින් ඉතුරු ටිකවත් ගන්න බෑ. ඔව් 2002 ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙද්දි අපි දැනගන්න ඕනේ ඉන්දියාව කියන සතුරා මෙතනට ගෙනලා දාන්න ඕනද නැහැ. ඉන්දියාව තරහ කරගන්නවා කියන්නේ තරහ කරගන්න දෙයක් නෑ. ඒගොල්ලන් අපිත් එක්ක හැමතිස්සෙම යාළුවෙයි. මොකද ඒගොල්ලන්ගේ වැඩි ප්‍රමාණයක් එක්ස්පෝර්ට් අපිට ඉම්පෝර්ට් වැඩිපුරක් කරන්නේ ලංකාවට. එතකොට ඒගොල්ලන් ඒ තුල ඉඳගෙන අපිත් එක්ක තරහ වෙන්න කොහෙත්ම බෑ. අපි තරහ වුණොත් මිස. ජනාධිපතිතුමා අපිට පැහැදිලිව කිව්වා මේ කැන්ක් එකේ නිලධාරීත් එක්ක සාකච්ඡා කරන්න කියලා අවසරය දුන්නා අපිට. අපිට අපේ තියෙන යෝජනා බාර දෙන්න කියලා සිකුරාද වෙනකොට මේක අපිට කරන්න පුළුවන්. වෙන රටකින් අපිට ලෝන් ගන්න ඕනේ නෑ. අපිට කමර්ෂල් ලෝන් එකක් වගේ ඩොලර් මිලියන 100ක් වගේ පොඩි ගාණකින් අපිට මේක කරගෙන යන්න පුළුවන් අවුරුදු දෙකමාරක්. අපිට මේ ඩොලර් මිලියන 600ක් ගන්න ඕනේ නෑ. මේ යන බහළු මෙහෙයුම් තුල ECT පර්යන්තය දැනට ක්‍රියාත්මකයි. ඒ තුල අපි හොයාගන්නවා. අපි එන්නේ 100% වරාධිකාරියෙන් කරන්න ඕන කියන ඒකට තමයි අපි රිපෝට් එක දෙන්නේ. ඒක සැලැස්මක් අපි දෙනවා. එන බදාදා කැබිනට් අපොයින්ට්මන්ට් කමිටියකට අපි දීලා කියනවා මේකට අවුරුදු දෙකකින් දෙකමාරකින් මේක හදලා ඉවර කරන්න පුළුවන්. 2019 අවුරුදු රුපියල් බිලියන 50ට වැඩි ආදායමක් තියෙනවා. ඒකෙන් රුපියල් බිලියන 11කට වැඩි ලාභයක් අපිට තියෙනවා. අපිට කරන්න පුළුවන්. අපි ඉංජිනේරු වශයෙන් ඉංජිනේරු සංගමයේ වශයෙන් මේ වගකීම පැහැදිලිව බාර ගන්න. මුල් රට වෙනුවෙන්. ඉන්දියාව අපිට ආදරයක් තියෙනවා නම් මේ ඒගොල්ලෝ විසින්ජම් වරායට එච්චර ලොකු ආයෝජනයක් කරලා මේ පොඩි ආයෝජනයකට ඇයි මෙතනට එන්නේ? ඒගොල්ලෝ ලොකු ආයෝජනේ ෆේල් වෙනවනේ. ඒගොල්ලෝ දන්නවා කොළඹ වරාය දිනුනොත් ඒගොල්ලන්ට කන්ටේනර් හැන්ඩල් කරන්න අලුතෙන් බැරි වෙනවා. කොළඹ වරායට ආවොත්. දැන් අපිට ලැබිලා තියෙන යුද්ධය ජයග්‍රහණය කරපු නායකයෙක් අපිට හොඳ සභාපතිවරයෙක් ඉන්නවා. මම කියන්නේ ජනාධිපතිතුමාට අපේ සභාපතිතුමාට දෙන්න අභියෝගයක්. මේ ලෝකේ වෙනත් වරායන් වල පවා ආයෝජනය කරන්න පුළුවන් ආයතනයක් බවට වරාය අධිකාරියපත් කරනවා. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයන් එකතු කර ගැනීම ගැන සැබෑ දේශප්‍රේමියෙක් විදියට තමන් සතුටු වන බව හිටපු ඇමති මංගල සමරවීර මහතා පවසනවා. ඒ පිළිබඳ ඇතුළු වරාය සම්බන්ධයෙන් පළ වූ අදහස් කිහිපයක් දැන්. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයන් එකතු කර ගැනීමේ තීන්දුව ගැන මම සැබෑ දේශප්‍රේමියෙක් වශයෙන් ඉතාමත්ම සතුටු වෙනවා. ජනාධිපතිවරයා විසින් විදේශ ආයෝජකයන් හවුල් කර ගැනීම රට විකිණීමක්, රට පාවාදීමක් හැටියට තම පක්ෂය එදා පෙන්වා දුන් මතවාදය නිවැරදි නොවන බව පිළි අරගෙන යහපාන රජය විසින් ආරම්භ කරන ලද එම ආර්ථික පිළිවෙත යලි ඉදිරියට ගෙන යන ලෙස සැබෑ දේශප්‍රේමීන් ලෙස ඉල්ලා සිටිනවා. මංගල සමරවීරම. එතුමා පර්යන්තයට එකඟයි කියලා කතා කරමින් ආණ්ඩුව ගන්න තීන්දුව හරි කියන තැනට දැන් කතා කරන්න පටන් ගන්නවා. අපි දන්නවා ගොනා හැරෙන්නේ මොකටද කියලා. ඒ වෙන මොකක්වත් නෙවෙයි අපේ වෘත්ති සමිතිත් එක්ක ආණ්ඩුවත් එක්ක ගැටෙන්නේ නැති කරලා ඔහු සතුටක් ලබන්න සිදුවෙනු ඇති කියන එක පෞද්ගලිකව මම දරන විශ්වාසය. අම්මා විපක්ෂ දැන් টොප්. දැන් වරායේ රෝහිත අබේගුණවර්ධන මහත්තයා ඇමති. හම්බන්තොට වරාය වදු දෙන්න යනකොට එදා යහපාලන ආණ්ඩුවේ
රෝහිත අබේගුණවර්ධන මහත්තයා මම විරුද්ධව අපි ගිහිල්ලා උද්ඝෝෂණය කරා. කඳුල ගෑස් ගහනකොට මමයි ඔය රෝහිත මහත්තයයි දෙන්නම දුවලා ගිහිල්ලා එක වැසිකිළිය හැංගුනේ. බරාය ඇමතුමා අද ඒ දෙයම කරනවා. ඉතින් අන්න ඒ වගේ දෙබිඩි ජීවිතයක් දෙබිඩි පිළිවෙතක් ගත කරන්න නරකයි. ඒ ඉන්දියාවත් එක්ක තරහ වෙලා අර ගමක ඉන්න මේ මයිකල් අයියයි සිරිපාල අයියා රණ්ඩු වෙනවා වගේ ගහලා එලවන්න පුළුවන් කමක් අපිට නැහැ. කියනවා කරුණා කළා විකිණීම බදු දීම ආයෝජනය කිරීම කියන එක මුලින් තේරුම් ගන්න. රජයක් ඇටියට අපි අපේ දේපලක් කිසිම රජයකට විකුණන්නේ නැහැ. දැන් මහින්ද රාජපක්ෂලා කියන මේක විකුණන්නේ බදු දෙන්නෙත් නැහැ. නේ අර අපබ්‍රංශ කතාවක්. අදානි එනවා බිලියන 600ක් කොහෙද සල්ලි ටිකක් දෙනවා. අපිට තිබුණු 49ක් නැතුව යනවා. අදානි මුළු නැගෙනහිර රජයක්ම මෙහෙවනවා. ඒකට තමයි වික්ක කියන්නේ. ඉතින් වෙන මොකද්ද මේකට කියන්නේ? අපිට 69 ලක්ෂයක් ජනතාව ඡන්දෙ දුන්නේ ජාතික සම්පත් විකුණන්න නෙමෙයි. ඒ වගේම 3/2ක බලයක් දුන්නේ මේ රටේ ජනතාව දැඩි විශ්වාසයක් තියලා. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාවත් ගරු අග්‍රාමාත්‍යතුමාවත් අපි රජයවත් කිසිම වෙලාවක මේ රටේ කිසිම ජාතික සම්පතක් අපි විකුණන්නේ නැහැ. ඒක අපි පැහැදිලිවම මේ රටේ ජනතාවට කියනවා. 2017 වසරේදී සේවය අතහැර ගියාසේ සලකා පොලිස් සේවයෙන් ඉවත් කෙරුණු නිලධාරියෙකුට රුපියල් 25000ක මුදලක් සිය පෞද්ගලික ධනෙන් ගෙවන ලෙස හිටපු පොලිස්පති පූජි ජයසුන්දර මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව අද ලබා දුන්නේ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ එම නිලධාරියා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබා දෙමින්. පොලිසිය ඉහළ නිලධරින් තමා පිළිබඳගත් තීරණයක් හේතුවෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබුණේ පොලිස් මද්‍රව්‍යනාශක කාර්යාංශයේ සේවය කළ පොලිස් පරීක්ෂක ස්ටැන්ලි පෙරේරා මහතා විසින්. තමා පොලිස් මද්‍රව්‍යනාශක කාර්යාංශයේ සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කාර්යාංශයේ සේවය කළ කාලය තුළ පාතාල කල්ලි ගණනාවකට එරෙහිව වැටලීම් කර ඇති බව පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර තිබෙනවා. ඔහු පවසන්නේ පාතාල කල්ලි විසින් තමා ඝාතනය කිරීමේ සූදානමක් තිබූ බවත් එම නිසා සිය නිල ගිනි අවිය රාජකාරී වේලාවෙන් පසුවත් භාවිත කිරීමට අවසර දෙන ලෙස කළ ඉල්ලීම උසස් නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බවයි. මේ හේතුවෙන් තම ජීවිතාරක්ෂාව තකා සේවයට වාර්තා නොකළ බව පෙත්සම්කරු පෙන්වා දෙනවා. ඒ අනුව තමන් පොලිස් සේවය අත්හැර ගියාසේ සලකා 2017 වසරේ අප්‍රේල් මාස 21 වනදා ලිපියක් නිකුත් කර ඇති බවත් එම තීරණය නීතියට පටහැනි බවත් පෙත්සම්කරු සඳහන් කර තිබෙනවා. මේ පිළිබඳ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව විනිසුරු විජිත් මලල්ගොඩ මහතා විසින්. ඒ අනුව ස්ටැන්ලි පෙරේරා නැමැති පෙත්සම්කරු සේවයෙන් ඉවත් කිරීමට ගත් තීරණය නීතියට පටහැනි බැවින් පෙත්සම්කරුට රුපියල් 25000ක මුදලක් සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙස හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. එමෙන්ම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ භාර හිටපු අධ්‍යක්ෂ කමල් සිල්වා, සහකාර පොලිස් අධිකාරී ඩී.කේ.සී. සියඹලාපිටිය සහ එම කාර්යාංශයේ හිටපු ස්ථානාධිපති ටී. ලුඩෝවයිට් යන අයට නියෝග කෙරුණේ රුපියල් 25000 බැගින් සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙසයි. ඊට අමතරව පෙත්සම්කරුට රුපියල් 50000ක නඩු ගාස්තු ගෙවන ලෙසද රජයට නියෝග කෙරුණා. එමෙන්ම 2017 මාර්තු 17 සිට ක්‍රියාත්මක වන පරිදි හිඟ වැටුප් වර්ධක හා සියලු දීමනා සහිතව පෙත්සම්කරු යළි සේවයේ පිහිටුවීමට පියවර ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික පොලිස් කොමිසමට නියෝග කළා. පෙත්සම්කරු සිය ආරක්ෂාව සඳහා රාජකාරී ගිනි අවියක් ලබා දෙන ලෙස නීත්‍යානුකූල ක්‍රමවේදයට ඉල්ලීමක් කළහොත් ඒ පිළිබඳ සලකා බැලීමට පියවර ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කෙරුණා. ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම සහහි සභාපති දිලිත් ජයවීර මහතාට එරෙහිව අපහාසාත්මක පුවත් විකාශය කිරීම වළක්වලමින් MTV පුද්ගලික සමාගම් වෙත පනවා තිබෙන වාර්ණ නියෝගය පෙබරවාරි මාස 8 වෙනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා. මෙම නීති කෘත්‍යයෙන් ඉල්ලා ඇති අතුරු තහනම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ කරුණු විමසීම එදිනට සිදු කිරීමටද කොළඹ ප්‍රධාන දිසා විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා දින නියම කළා. රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතා සභාපතිත්වය දරන MTV පෞද්ගලික සමාගම යටතේ ක්‍රියාත්මක සිරස නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශය ඔස්සේ ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාස වන අයුරින් දේශසහගත අරමුණින් අසත්‍ය ගොතන ලද සහ මහජනතාව නොමග යවන සුළු ප්‍රවෘත්ති විකාශය කළ බවට චෝදනා කරමින් ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම මෙම නඩුව ගොනු කළා. ඒ අනුව ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාසාත්මක වන අයුරින් පුවත් විකාශය කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාර්ණ නියෝගයක් නිකුත් කළ අතර එම වාර්ණ නියෝගය අවස්ථා කිහිපයකදීම දීර්ඝ කරනු ලැබුවා.
කෙසේ වෙතත් පසුගේ 8 වනදා මෙම නඩුව කැඳ වූ අවස්ථාවේ MTV පෞද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මෙම නඩුව කොළඹ දිසාධිකරණ අංක 6 කැඳවීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළ අතර ඒ හේතුවෙන් කොළඹ අතිරේක දිසාවිනිසුරු සඳුන් විතානගේ මහතා මෙම නඩුව විමසීමෙන් ඉවත්වීමට තීරණය කළා. ඒ අනුව මෙම නීතිකෘත්‍යය කොළඹ ප්‍රධාන දිසාවිනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ දිසා අධිකරණ අංක 1 අද යළි කැඳවනු ලැබූ අතර එහිදී මෙම නඩුව තමන් ඉදිරියේ විභාගයට ගන්නා බව කොළඹ ප්‍රධාන දිසාවිනිසුරුවරයා දැනුම් දුන්නා. ඒ අනුව පැමිණිල්ල විසින් ඉල්ලා ඇති අතුරු නියෝගය සම්බන්ධයෙන් කරුණු විමසීම පෙබරවාරි මාස 8 වනදා සිදු කිරීමට දින නියම කළ කොළඹ ප්‍රධාන දිසාවිනිසුරුවරයා ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාසාත්මක වන අයුරින් පුවත් විකාශය කිරීම වළක්වා ලමින් MTV පෞද්ගලික සමාගමට පනවා ඇති වාරණ නියෝගයද පෙබරවාරි මාස 8 වනදා දක්වා දීර්ඝ කරනු ලැබුවා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී දඬුවම් නියම වූ රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වූ බවට නීතිපති දප්පුලද ලිබේරා මහතා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත දැනුම් දී තිබෙනවා. අධිකරණයට අපහාස කිරීමේ වරදට රංජන් රාමනායක මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා බරපතල වැඩ සහිතව සිව්වසරක සිර දඬුවම්ද නියම කළා. මෙරට කොටස් වෙළඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිලදර්ශකයේ ඉහළම අගය අද වාර්තා වුණා. එමෙන්ම ඉතිහාසයේ තනි දිනක් තුළ වාර්තා වූ ඉහළම ගනුදෙනු සංඛ්‍යාවද අද වාර්තා වීම විශේෂත්වයක්. මෙරට කොටස් වෙළඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිලදර්ශකයේ ඉහළම අගය අද වාර්තා වූයේ එම අගය ඒකක 7922.66ක් ලෙස සනිටුවන් කරමින්. මීට පෙර සියලු කොටස් මිලදර්ශකයේ වැඩිම අගය 2011 පෙබරවාරි 14 වෙනිදා වාර්තා වුණා. එම වාර්තාව තිබුණේ ඒකක 7811.8 බිඳුවක් ලෙසයි. එමෙන්ම කොළඹ කොටස් වෙළඳපොළ මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ වාර්තා වූ ඉහළම ගනුදෙනු සංඛ්‍යාවද අද වාර්තා වීම විශේෂත්වයක්. එම කොටස් ගනුදෙනු ගණන 67153ක්. මීට පෙර මෙරට ඉහළම ගනුදෙනු වාර්තාව වූයේ 60818ක්. සියලු කොටස් මිල දර්ශකය අද දිනය තුළදී ඒකක 188.09ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළ අතර එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 2.4.3ක සුවිශේෂී වර්ධනයක් වනවා. මේ අතර 2021 ජනවාරි මාස මුල් සති දෙක තුලදී රුපියල් මිලියන 428.95ක බදු ආදායමක් කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු හරහා රජයට ලැබී තිබෙනවා. ඒ රුපියල් බිලියන 71.49ක වාර්තාගත පරිවැටුමක් කොටස් වෙළඳපොළ ගනුදෙනු හරහා වාර්තා වීම හේතුවෙන් මීට පෙර ඉකුත් ජනවාරි 15 වනදාද මෙලෙසම කොටස් වෙළඳපොළ දර්ශක වාර්තාගත ලෙස ඉහළ ගියා. මෙලෙස කොටස් වෙළඳපොළ දර්ශක ඉහළ යාමට ප්‍රධාන හේතු දෙකක් ඉවහල් වී ඇතැයි කොළඹ කොටස් හුවමාරුව පවසනවා. ඒ බැංකුපොලි අනුපාත අඩුවීම නිසා ජනතාව ඒ සඳහා යෙදවීමට සූදානමින් සිටි මුදල් තැන්පතු කොටස් වෙළඳපොළ ආයෝජනයට යොමු කිරීම සහ පවතින කොවිඩ් වාතාවරණය හමුවේ ව්‍යාපාරික ප්‍රජාව වෙනත් ක්ෂේත්‍රවල ආයෝජනය වෙනුවට තම තැන්පතු කොටස් හුවමාරුවේ ආයෝජනයට යෙදවීමයි. මිට අමතරව දේශීය වශයෙන් ක්‍රියාත්මක ලැයිස්තුගත සමාගම් කිහිපයක්ම පසුගිය කාලය තුලදී ඉහළ ලාභදායීත්වයක් පෙන්눔 කිරීමද මෙලෙස කොටස් වෙළඳපොළ මිල දර්ශකයේ ඉහළ යාමට හේතු වී තිබෙනවා. ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා නීත්‍යනුකූල ක්‍රමවේදයකට අනුව මෙරට තුළ කංසා වගා කිරීමට දේශීය වෛද්‍ය ශාස්ත්‍රයට අවසර ලබා දෙන්නේ දේශීය වෛද්‍ය සම්මේලනයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් රජයෙන් ඉල්ලීමක් කරනවා. උන්වහන්සේ මේ පිළිබඳ අදහස් පළ කළේ මාධ්‍ය හමුවක් පවත්වමින්. ත්‍රිපිටකයේ මහා වග්ගපාළියේ භේසජ්ජ ඛණ්ඩකයේ බුදුහාමුදුරෝ නියම කළා තියෙනවා කංසා තැඹූ වතුරෙන් හිමාලය අල්ලන්න කියලා මේ ශරීරයේ කැක්කුම අඟපත ආබාධ වෙනවා. කංසා වලින් හදන සිවුරක් ගැන කියනවා භංගම් කියලා ඒකේ නම සඳහන් වෙන්නේ. මේ විදිහට බුදුහාමුදුරෝ මේ කංසා කියන ඖෂධය වික්ෂුන් වහන්සේලාට පාවිච්චි කිරීමට ක්‍රම සඳහන් කරලා තියෙනවා. මේ රජයට කියන්නේ විශේෂයෙන් මේ කංසා වගාවට යම්කිසි ක්‍රමවේදයක් හදලා හැමෝටම ඕන විදියට වගා කරගන්න දෙන්නේ නැතුව යම්කිසි ක්‍රමවේදයක් හදලා වගා කරන්න ඒකට යොදලා දීලා ඒවා ලබාගෙන ඖෂධ හදන්න මේක භාවිතා කිරීමට යොදා ගන්න ඉඩ හදන්න කියලා තමයි අපි කියන්නේ. ඒක රජයෙන් කරන්න ඕන. ඒ නිසා එදමහත්තුරු දැනගන්න ඕන තමන් හදන ඖෂධය නිසියාකාරව ඉදිරිපත් කරන්න. ආයුර්වේද වෛද්‍යවරු කියලා අපි අයින් කරන්නේ නැහැ. ඒගොල්ලන්ටත් අපි කියනවා ඒගොල්ලෝ අර කුහකකම් අතහැරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ඒගොල්ලන්ටත් ආරාධනා කරනවා. අපි බටහිර වෛද්‍යවරුන්ටත් ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. හැම දිනාගේම සහයෝගය ලබාගෙන තමයි අපි මේ ගමන යන්න අදහස් කරන්නේ. රජය මේක අගය කරනවා නම් ණය බරින් නිදහස් වීමට තවා මේ දේශීය වැදගම උදව් කරගන්න පුළුවන්.
තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ ගැටුමට අදාළ රැඳවියන් සම්බන්ධයෙන් බන්ධනාගාර විනිශ්චය සභාව විසින් කරුණු වාර්තා කිරීම ගම්පහ දිසා අධිකරණයේදී අදත් සිදු කෙරුණා. කරුණු විමසීම සිදුවන අවස්ථාවේ රැඳවුවන්ගේ ඥාතීන් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වූ අතර ජනාධිපතිවරයාට බහර දීමට පෙත්සමක්ද අත්සන් කෙරුණා. එයාට අපතීලා තියෙන්නේ ඒ අපතීපු එකට වෙනුවට තවත් බොරු නඩුවක් ගොනු කරලා දාලා තියෙනවා. මතක් වෙන ගානට එළියට අරගෙන ගහලා ආය අතුලට දානවා කණ්ඩ දෙන්නේ නැහැ. අප ලබා දීලත් තවදුරටත් බන්ධනාගාරයේ සිටිනවා කියලා දෙමව්පියන් හිතවතුන් විසින් උද්ඝෝෂණය කරලා තිබ්බේ. හැබැයි මේක ඇත්ත తত্ত্বය ඔවුන් බන්ධනාගාරයේ තුල කලහකාරී හැසිරීම් පැන යාමට තැත් කිරීම ආදී මෙම කරුණු මත ඔවුන්ට නඩු පවරලා තියෙනවා 120 දෙනෙකුට. පහස් ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පාසල්වලට ඇතුළත් කිරීමේ ක්‍රියාවලියට අදාළ අභියාචනා භාර ගැනීම මෙවර මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. G6application.moe.gov.lk 2021 පෙබරවාරි මාසේ 15 වෙනිදා පටන් අරගෙන 2021 මාර්තු මාසේ 14 දක්වා කාලය තුල මේ දරුවන්ට අභියාචනා කරන්න පුළුවන්. මොබයිල් කෑෂ් ක්‍රමයට මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමක නිරතවීමේ චෝදනා මත අනුරාධපුර පොලිසිය කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ විෂමද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපතිවරයා අනුරාධපුර පොලිසිය මගින් අද අත්අඩංගුවට ගැනුණා. ඒ රුපියල් 5 ලක්ෂයක් පමණ වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු පැකට් 77ක් සමගින්. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.